හෙලෝ ගයිස් ආයිබෝන් කියලා පිළිගන්න අපේ ගුරුතුමා YouTube channel එකට අපි මේ වීඩියෝ එකකින් කතා කරමු ප්‍රකාශ සමාවික ව්‍යුහ අදින ලේසිම ක්‍රමයේ සම්බන්ධයෙන් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා සමාවිකතාව සම්බන්ධයෙන් දැනගත යුතු මූලික කරුණු සම්බන්ධයෙන් ඒ කියන්නේ ව්‍යුහ සමාවිකතාව සහ ත්‍රිමාන සමාවිකතාවයේ එකින් එකට වෙනස් ආකාරයට බෙදෙන කොටස් සම්බන්ධයෙන් අපි කතා කරා. එහි අඩංගු කරුණු නොමැතිව ඔයගලන්ට මේ කොටස අල්ලගන්න අමාරුයි ළමයි. එම නිසා අනිවාර්යෙන් ඔයගොල්ලෝ කලින් වීඩියෝ එක බලන්න. අපි මුලින්ම කතා කරමු 2001 ප්‍රශ්න පත්‍රයේ තියෙන 4 වෙනි ස්ට්‍රක්චර්ඩ් ගානේ ඒ කොටස සම්බන්ධයෙන්. ඒතර ඒ කොටසේ දීලා තිනවා CN කාබන් N ප්‍රමාණයක් සහ හයිඩ්‍රජන් M ප්‍රමාණයක් අඩංගු කාබනික සංයෝගයක් සම්බන්ධයෙන්. ඒතර ඒගොල්ලෝ කියලා තිනවා මේ කාබනික සංයෝගය චක්‍රීය නොවන කාබනික සංයෝගයක් කියලා අපිට කියලා තිනවා. ඒ වගේ මේ CNHM කියන කාබනික සංයෝගයේ එක අසම්මිතික කාබන් කෙනෙක් පවතින්න ඕන. එතකොට අපි දන්නවා අසම්මිතික කාබන් කියන්නේ කාණ්ඩ එම කාබන් වටා එකින් එකට වෙනස් කාණ්ඩ හතරක් පවතින්න ඕන. එහෙනම් අපි ගන්නවා මේ අසම්මිතික කාබන් පරමාණු. අපි පළමුව කුඩා පරමාණුයි ඉඳන් පටන් ගන්නවා. කුඩාම අපිට අදින්න පුළුවන් පරමාණු තමයි හයිඩ්‍රජන් පරමාණුව. අපි දන්නතොර මේ කාබන් තමයි අසම්මිතික කාබන්. එහෙනම් මේ කාබන් වටා තියෙන කාණ්ඩ හතරම අසමාන වෙන්න ඕන. එහෙනම් අපි මොකක්ද ඊළඟට කරන්නේ? CH3 කාණ්ඩයක් අදිනවා. අපිට හයිඩ්‍රජන් කෙනෙක් අදින්න බෑ. හයිඩ්‍රජන් කෙනෙක් මෙතනටත් අපි ඇන්දොත් අපිට පේනවා හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නවා. එහෙනම් මේ කාබන් සමමිතික කාබන් කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට අපි කරන්නේ මොකද්ද? C2H5. කියන්නේ එතිල් කාණ්ඩයක් අපි අදිනවා. අපිට මේ අවස්ථාවේදී CH3 කාණ්ඩයක් අදින්න බෑ. මොකද CH3 කාණ්ඩ දෙකක් පවතින නිසා. එහෙනම් අපි ඊළඟට කරන්නේ මොකද්ද? මේ කාබන් අසම්මිතික කාබන් කෙනෙක් වෙන විදිහට අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට C3H7කින් ඒ කියන්නේ ප්‍රොපිල් කාණ්ඩයකින් අපිට පුළුවන් මේ අසම්මිතික කාබන්ව සම්පූර්ණ කරන්න. එතකොට මේ තියෙන අසම්මිතික කාබන් මේ අදාළ කාබනික සංයෝගයේ. එතකොට අපි ප්‍රධාන වශයෙන් සැලකුවොත් මේ කාබනික සංයෝගයේ ඉන්නවා කාබන් 7 දෙනෙක් සහ හයිඩ්‍රජන් 16 දෙනෙක් ඉන්නවා. එම නිසා අපිට කියන්න පුළුවන් N සමානයි 7යි. ඒ වගේම M සමානයි 16ක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම අපිට ප්‍රධාන වශයෙන් දැනගන්න ඕන දේ තමයි ළමයි. අපි ඕනෑම සමාවිකයක් අදිනකොට එම සමාවිකේ කාබන් 3 දෙනෙක්ට වැඩි කාබන් දාමයක් අදිනවා නම් අපි අනිවාර්යෙන්ම එම කාබන් දාමය විහිදුවා අදින්න ඕන. අපිට දැන් පේනවා මේ අවස්ථාවේදී කාබන් 3 දෙනෙක් සහ හයිඩ්‍රජන් 7 දෙනෙක් පවතිනවා. එම නිසා අපිට මෙන්න මේ ආකාරයට පුළුවන් එම කාබන් සංයෝගය මෙන්න මේ ආකාරයට විහිදුවා අදින්න. මෙම C3H7 කියන කාණ්ඩය අපිට පුළුවන් මේ ආකාරයට CH2 සහ CH3 ලෙස විහිදුවා අදින්න. ඉන්පසු අනෙකුත් සියලුම කාබනික කාණ්ඩ මේ අසම්මිතික කාබන් වටා ඉන්න සියලුම කාබනික කාණ්ඩ අපිට පුළුවන් කිසිදු වෙනසක් රහිතව මේ ආකාරයට ලබා ගන්න. එතකොට මේ තියෙන අවසාන කාබනික ව්‍යුහය මේ C7H10. අපි කලින් ඇඳ ළමයි එතකොට මේ C7H16 සඳහා මෙන්න මේ ආකාරයට ව්‍යුහයක්. එතකොට මේ ව්‍යුහය අපි ලිව්වා C3H7 කියන ප්‍රොපිල් කාණ්ඩය අපි මේ C3H7 කියන ප්‍රොපිල් කාණ්ඩය මේ ආකාරයට මේ CH3 කාණ්ඩය මෙම කෙලවරින් ගලවලා අපිට පුළුවන් මේ මැද ඉන්න මෙන්න මෙම කාබන්ට සම්බන්ධ කිරීමෙන් අපිට පුළුවන් මෙම නව ව්‍යුහය ලබා ගන්න. ඉතින් අපිට පේනවා මේ මැද කාබන්ට තමයි හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ. ඉන්පසු අපි මේ H සහ CH3 සහ C2H5 කියන්නේ එතිල් කාණ්ඩයේ කිසිදු වෙනසක් රහිතව මේ ආකාරයට ඇදීමෙන් අපිට පුළුවන් නව ව්‍යුහයක් ලබා ගන්න. අපි දැන් බලමු 2014 පාස් පේපරේ තියෙන ප්‍රකාශ සමාවික ප්‍රශ්න සම්බන්ධයෙන්. මේ ප්‍රශ්නේ තියෙන C6H12 කියන මෙතිල් පෙන්ටීන් කියන කාබනික සංයෝගයට A කියන ජ්‍යාමිතික සමාවිකතාව පෙන්වන ව්‍යුහයක් තියෙනවා. ඒ වගේම B ප්‍රකාශ සමාවිකතාව පෙන්වන ව්‍යුහයක් තියෙනවා. එතකොට මේ B සහ C දෙකම හයිඩ්‍රජනීකරණයට ලක් කරාම අපි මුලින්ම අදිමු B ප්‍රකාශ සමාවිකතාව පෙන්වන ව්‍යුහය. එතකොට අපි ගත්තොත් B ප්‍රකාශ සමාවිකතාව පෙන්වනවා නම් මෙන්න මේ ආකාරයට අසම්මිතික කාබන් පරමාණුවක් තියෙනවා. එතකොට අපිට මුලින්ම එයාට හයිඩ්‍රජන් කෙනෙක් එකතු කරනවා. ඊට පස්සේ CH3 කාණ්ඩයක් එකතු කරනවා. ඊට පස්සේ CH3 කාණ්ඩයට වඩා විශාල C2H5 කියන්නේ එතිල් කාණ්ඩයක් එකතු කරනවා. අවසාන වශයෙන් කාබන් සහ හයිඩ්‍රජන් ප්‍රමාණය C6H12 වන ආකාරයට අපිට පුළුවන් C2H3ක් එකතු කරන්න. ඒතර අපි දන්නවා මේ එතිල් හෝ ප්‍රොපිල් කාණ්ඩයක් නොමේ. එම නිසා අපිට පුළුවන් මේම C2H3 කාණ්ඩය මේ ආකාරයට විහිදුවලා ලියන්න අපිට පුළුවන්.
ඒතර අපිට ලැබෙන්නේ ද්විත්ව බන්ධනයක් ලැබෙනවා අවසානයේ කෙළවරේ තියෙන කාබන් පරමාණු දෙක අතර. ඒතර අපිට පේනවා මෙම හයිඩ්‍රජන් මේ ද්විත්ව බන්ධනයේ වටා ඇති හයිඩ්‍රජන් පරමාණු සමාන නිසා මෙම AB කියන අණුව මේ B අණුව ජ්‍යාමිතික සමායුක්තාව පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් A කියන ජ්‍යාමිතික සමායුක්තාව පෙන්වන ව්‍යුහය ලබා ගන්න. එතකොට අපි දන්නවා මේ ද්විත්ව බන්ධනයේ අඩංගු වෙන්නේ මේ කෙළවරේ තියෙන කාබන් පරමාණු දෙක අතර. එම නිසා අපිට පුළුවන් ජ්‍යාමිතික සමායුක්තාව පෙන්වන ආකාරයට මේ ද්විත්ව බන්ධනයේ මෙන්න මෙම කාබන් දෙන්න අතරට එක් කරන්න. එතකොට අපිට ලැබෙන්නේ මෙන්න මේ ආකාරයට නව ව්‍යුහයක් අපිට ලබා ගන්න පුළුවන් මේ A සඳහා. එතකොට මේ ආකාරයට කෙළවරේ ඇති ද්විත්ව බන්ධනයේ මැද තියෙන කාබන් පරමාණු දෙක අතරට පැමිණෙනවා. ඉන්පසු CH3 ආකාරයට ඉතිරි කාබන් පරමාණු සම්බන්ධ වෙලා. එතකොට මෙම හයිඩ්‍රජන් පරමාණුවත් අවසානයේදී මේ ද්විත්ව බන්ධනයේ සාධන සහභාගී වෙනවා. එම නිසා අපිට අවසාන වශයෙන් මෙම කාබන් පරමාණුව මත CH3 කාණ්ඩයක් සහ C2H5 කාණ්ඩයක් මේ ආකාරයට පවත්වා ගන්න පුළුවන්. එතකොට අපිට පේනවා මේ තියෙන A කියන කාබනික සංයෝගය. එතකොට මේ A කාබනික සංයෝගය ජ්‍යාමිතික සමායුක්තාව පෙන්වනවා. එතකොට අපි ප්‍රධාන වශයෙන් සැලකුවොත් මේ A කියන කාබනික සංයෝගයේ මත CH3 කාණ්ඩ දෙකක් මේ ආකාරයේ විකර්ණය හරහා සම්බන්ධ වෙලා තියෙන නිසා මේ තියෙන ට්‍රාන්ස් ආකාරය. ඉන්පසු මෙම කාබනික සංයෝගය අපිට මේ ආකාරයට නැවත සකස් කරන්න පුළුවන් සිස් ආකාරය ලැබෙන විදිහට CH3 කාණ්ඩ දෙකක් ද්විත්ව බන්ධනයට සමාන්තරව පවතිනවා. එවිට අපිට පුළුවන් මෙන්න මෙම සිස් ආකාරය ලබා ගන්න. අපි එහෙනම් දැන් බලමු මේ A සහ B කාබනික සංයෝග හයිඩ්‍රජනීකරණය ලක් කරාම මොනවද අපිට ලැබෙන කාබනික පාර කියලා එක අපිට ලැබෙන්න ඕන C6H14 කියන ඇල්කේන තමයි අපිට ලැබෙන්න ඕන. ඒතකොට B කාබනික සංයෝගය හයිඩ්‍රජනීකරණයට ලක් කරාම අපිට ලැබෙන මේ ද්විත්ව බන්ධනයට හයිඩ්‍රජන් ආකලනය වෙනවා. ඊට මෙන්න මේ ආකාරයට ඵල තමයි අපිට ලැබෙන්නේ. මේ ද්විත්ව බන්ධනය තනි බන්ධන බවට පත් වෙනවා. ඒතකොට අනිකුත් සියලු කාබන් සහ හයිඩ්‍රජන් එතකොට මේ A කියන කාබනික සංයෝගය හයිඩ්‍රජනීකරණයට ලක් කරොත් අපිට පේනවා මෙන්න මේ ද්විත්ව බන්ධනය හයිඩ්‍රජනීකරණයට ලක් වෙනවා. එහෙනම් අපිට ලැබෙන්නේ මෙන්න මේ ආකාරයට. එමෙ ද්විත්ව බන්ධනේ බිදිලා තනි බන්ධනයක් බවට පත් වෙනවා මෙන්න මේ ආකාරයට. එතකොට CH3 සහ අනිකුත් හයිඩ්‍රජන් වල ස්ථානවල කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ. එතකොට C2H5 සහ CH3 කාණ්ඩයේ ආකාරයෙන්ම පවතිනවා. මෙන්න මේ ආකාරයට අපිට පේන උතන මෙම ව්‍යුහ දෙකකින් එකට සමානයි. එම නිසා මෙන්න මෙම ව්‍යුහය අපි හඳුන්වනවා C ව්‍යුහය ලෙස. ඒතර මේ ව්‍යුහයේ අණුක සූත්‍රය අපි සැලකුවොත් C6H14ක් පවතින ඇල්කේනයක් තමයි අපිට ලැබෙන්නේ.